හිතනවා. ගිය සතිය අපි මොකද කරේ? ලස්සන ගානක් දුන්නා. ගෙදරදී හදන්න. නේ? මට ගාන චුට්ටක් කියන්න පුතේ මම ඒ වෙලාවේ හිතලා ගාන දුන්නේ. මම එදා දීපු ගාන චුට්ටක් මට කියන්න. රයිට් ගාන කියනවා සංක මහතා පළමු වසරේ ගැහුවොත් දිව්වා සමාගමේ සහ ගැහුවොත් ගැහුවා සමාගමෙහි පිරිවලින් 4% සහ 6% පොලි අනුපාතිකයක් යටතේ අපය වැරදුනා ළමයි ප්‍රයෝජනනේ ආයෝජනීය කිරීමෙන් තාපොඩිය සංක මහතා මාරේ වෙන්නේ රයිට් ආයෝජනීය කිරීමෙන් පළමු වසර අවසානයේ රුපියල් 10,40,000ක ආදායමක් උපයන ලදී. දෙවන වසර ආරම්භයේදී 6% ගෙවන බලන්න එකක් තියෙන පෙරේත කවලම නේ වැඩිපුර හම්බෙන තැනටම තමයි යන්නේ. ගිහිල්ලා ඔයි කරෝගෙන ඉන්නේ දැන් කට්ටිය ETI එකේ දාලා වැඩිපුර හම්බෙන ඒවා. එක්කනේ ඊයේ චෝක් හරි 6% ගෙවන ගැහුවොත් ගැහුවා සමාගමෙහි පෙර වසරේ මුදලට වඩා 40%ක මුදලක් අන්න එතන තමයි හරි වැදගත් වෙන පෙර වසරේ මුදලට වඩා 40%ක මුදලක් ඒ කියන්නේ මයි අම්මා ගිය අවුරුද්දේ රුපියල් 100ක් දැම්මනම් මේ අවුරුද්දේ රුපියල් 140ක් දානවා කියන එකනේ එහෙම නේද පළවෙනි වසරේ දෙවන වසර පුතේ පළවෙනි වසරේ රුපියල් 100ක් දැම්මනම් ඊළඟ වසරේ 40%ක් වැඩිපුර දානවා කියන්නේ ඔක්කොම මුදල 140ක් දාලා කියන එකනේ නත්තර. ඕකනේ අපේ කතන්දරේ. හරි. ඕක තමයි මේන් තැන. මුදලක් ආයෝජනය කිරීමෙන් ඔහුගේ ලාභය රුපියල් 96,000කින් වැඩි වුණි. කලින් අවුරුද්දේ හම්බුනේ 10,40,000යි පුතේ. මේ අවුරුද්දේ මේකට එකතු වෙලා තව 96,000. හරි. එතකොට actually because මෙයාගේ මුළු ආදායම පුතේ මේ වසරේ එනවා 0.0.0යි 6යි 9යි 4යි 13න් 3 දැන් එකක් ඉතුරුයි 1යි රුපියල් 11,36,000ක් මුළු ආදායම හම්බෙලා. හරි. මේ එයාගේ මුළු ආදායම 11,36,000යි පුතේ. හරිනේ? right. දැන් අපි මේ ගාන හදන්නේ කොහොමද? අපි මේ ගාන හදන්නේ කොහොමද? බලමු මේක චූට්ටක්. ඔයගොල්ලෝ හැදුවා නේද ගාන? right. පුතේ අපි මෙහෙම හිතමු. ගාන හදන්න කලින් අපි මෙහෙම හිතමු. 104 ආයෝජිත මුදල x ද 104 ආයෝජිත මුදල x ද 104 ආයෝජිත මුදල x ද මම මේ උපකල්පන ගන්නෙ ඊළඟට 106 ආයෝජිත මුදල y ද වූ විට නේ හරි බලන්න ලස්සන එනවාද කියලා මම නිකන් ගත්තා මට නිකන් ආපු x සහ y කියන අධ්‍යයන දෙක ඔයාලට කැමති නම් වෙන අකුරු ගන්න මට ප්‍රශ්නයක් නෑ හරි a ගන්න b ගන්න ප්‍රශ්නයක් නෑ right පුතේ දැන් එහෙමනම් 104යි කියන්නේ මේ දීලා තියෙන්නේ 10,40,000 කියන්නේ ආදායමනේ පුතේ අපි නිකන් හිතලුවක් ගමු මෙහෙම
හිතලුවා ඒ කියන්නේ උපකල්පනය x කියන එකට 104ක් නම් ඒකෙන් ලැබෙන ආදායම කීයද පුතේ 0.04යි හරිනේ මං හරිනේ ඒකේ ආදායම හරිනේ පුතේ y කියන ආදායමට y කියන මුදලේ 106ක් නම් ලාභය හම්බෙන්නේ ඒක 0.06යි y නේ මගේ හිතලුව හරිනේ පුතේ මගේ හිතලුව හරිනේ හිතලුව කියන්නේ මම උපකල්පනය කරන මේ හිම වෙන්න ඇති ඇයි මම දන්නේ නේ x සහ y කියන මුදල් ප්‍රමාණ දෙක කීයද කියන එක හරි එහෙනම් මගේ හිතලුව හරි නිසා මට මෙතනින් එනවා පුතේ උත්තර දෙකක් බලන්නයි අම්මා ලස්සනට ආවා එහෙමනම් මට පළවෙනි සමීකරණෙ විදියට ගන්න පුළුවන් පුතේ 0.04යි x දාන 0.06යි y මෙන්න මේ මුළු ආදායම මෙන්න මේ මුළු ආදායම මෙන්න මේ පුතේ මේ හිතලුව තමයි වැදගත් හරිද හේතුව ඔබට විභාගෙදී දැන් එන්නේ කෙටි ප්‍රශ්න පුතේ ඉරි ගහන එන්නේ ඉරි ගහන්න උනාට මේක හදන්න ඕනේ ඔයාට මෙහෙම කොට දාන්නත් පුළුවන් ඔයයි මායි කණයි විදේශ ආධාරයි එහෙමත් පුළුවන් හැබැයි හරියටම වැඩේ කොට දාන්න නම් පුතේ මේක ඔයා වෙනම හදන්න ඕනේ ඉරි ගහන්න උත්තරේ හොයන්න ඕනේ එතකොට මෙන්න මෙතන ඉන්නේ මේ දෙකේ එකතුව දසලක්ෂ 60000යි දසලක්ෂ 40000යි දසලක්ෂ 40000යි මෙයාට මම පළවෙනි සමීකරණය කියලා කියන පුතේ රයිට් ඔන්න මගේ පළවෙනි හිතලුව හරි පුතේ මගේ දෙවෙනි එකට මම යන්න හදන්නේ දැන් මේක කියන ඊළඟ කතාව එයා කියනවා දෙවන ආයෝජනය ඒ කියන්නේ අර කලින් 106 දාපු එකෙන් තව 140ක් වැඩිපුර දැම්මහම එයාගේ ආදායම 96000කින් උඩ යනවා 96000 නේද උදේ ඔව් එහෙනම් ඒක මෙහෙමනේ එයා වැඩිපුර දාන්නේ කොච්චරද 0.04ට 140ක් එහෙම නේද 0.06 නේ 6යි y ට මේකනේ යාගේ ආදායම ඒකේ තව 140ක් වැඩිපුර දැම්මහම කීයක් වෙනවද උදේ සුළු කරලා ගත්තාම 0.02යි 4යි y වෙනවනේ බලන්න සුළු කරලා එහෙම දෙන්න කියලා 6ක් අතර 24යි 10න් බෙදුවම දශමික ස්ථාන 0.04ද හරි නේද ඔව් 0.02යි 0.02යි නේ එතකොට මේ හම්බෙන ආදායම කීයද කීයද 96000යි එතකොට එයාගේ මුළු ආදායම කීයක් වුණාද මෙතන එක වෙනස් වෙන්නේ 0.04යි මෙතන කීයක් වෙනවද පුතේ මෙන්න මේ 0.04ට එකතු වෙන්න ඕනේ 0.06යි 0.y ඇයි මේ ඔක්කොගේම එකතුවනේ උඩ යන්නේ 4යි 8යි 0.0යි මේකට 0.08යි 4යි y එකතු කරාම 1,40,000ට තව 96000ක් එකතු වෙන්න ඕනේ 1,40,000ට 96000ක් එකතු වෙන්න ඕනේ
11,36,000යි. එතකොට එතන වෙනවා පුතේ 11,36,000ක මුළු ආදායමක් එයා මගේ දෙවෙනි සූත්‍රේ. හරි පුතේ? පැහැදිලිද? දැන් ඔබට සුළු කරන්න පුළුවන්. දැන් බලන්න. මෙයා කවුද පුතේ? A1. මෙයා කවුද? B1. මෙයා කවුද? C1. මෙයා කවුද? A2. මෙයා කවුද? B2. මෙයා C2. right. කැල් එකේ දැන් අපි දන්නවා මෝඩ් එකට එන්න. එමු මෝඩ් එකට. shift අනේ මෝඩ් 1යි 2යි ගැහුවා. හරිනේ. 0.04 0.06 10,40,000 ඊට 0.04 0.084 11,36,000 එතකොට පුතේ එනවා x සමානයි කීයද 20යි මිලියන 20ක් y සමානයි කීයද මිලියන 4ක් මේ කියන්නේ මුල් වතාවේ ආයෝජනය කරපු මුදල් හරිනේ මේක තව ක්‍රමයකට හදන්න පුළුවන් හරි මේක ඔබට තව ක්‍රමයකට හදන්න පුළුවන් ඒ ක්‍රමයටද හැදුවේ හරි දැන් මේක පුතේ හැදිය හැකි ක්‍රම ගණනාවක් තියෙනවා දැන් මේ මගේ ඉස්සරහින් පුතා පිටු 1.3 කාලක විතර හදලා තියෙනවා හරි ඒ තමයි අපි වඩා පහසු මේක හොයාගත්තාම ලේසියි පැහැදිලි නේද හොඳයි එහෙම ගෙදරදී හදපු අය හොඳයි ආඩම්බරයි තනියෙන් හැදුවා අය right උත්තරේ දාගන්න පුතේ හදපු නැති අය මේක අපහැදිලි කවුරු හරි ඉන්නවනම් ටක් ගාලා මැසේජ් එකක් දාන්න. තේරුම් නැතුව කියලා. හරි. මේ මම මේ පැත්තේ ගත්ත පුතේ මගේ හිතලු කියන්නේ මට ගානට එන්න පුළුවන් මගේ ප්‍රවිෂ්ඨ වෙන ටැග්. උදාහරණයක් හදාගෙන. ලියන්න මාතෘකාව පුතේ. වර්ගජ සමීකරණ ලියන්න මාතෘකාව. වර්ගජ සමීකරණ right පුතේ වර්ගජ සමීකරණ කියලා කියනවා ඒකේ සාමාන්‍ය ආකෘතියක් තියෙනවා වර්ගජ සමීකරණයේ ax වර්ගයේ ධන bx ධන c සමානයි බිඳුව කියන ආකෘතියේ ඒවට අපි කියන පුතේ වර්ගජ සමීකරණ කියලා. ඔබට ලියන්න නෝට් එක මුකුත් ප්‍රශ්නයක් නෑ නෝට් ඔක්කොම දීලා තියෙනවා. හරි. මෙන්න මේ වර්ගජ සමීකරණයක ඔබ නෝට් මාතෘකාව විතරයි ලියන්න ඕනේ නෝට් එක ටියුට් එකේ දීලා තියෙනවා. හරි. වර්ගජ සමීකරණයක අපි විසඳුම් ලබාගත හැකි ක්‍රම ගණනාවක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි පුතේ සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් හරියටම සාධක වෙන පරිපූර්ණ වර්ගජ ප්‍රකාශන වල විතරයි. හරි.
ඊළඟ අවස්ථාව තමයි සූත්‍රයේ භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. තුන්වෙනි එක තමයි මොකද? ප්‍රස්ථාර භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම. තව එකක් තියෙනවා හතරවෙනි එක. වීජීය ක්‍රමය. එතකොට මේ වීජීය ක්‍රමයට අපි පාවිච්චි කරන්නේ මොකද්ද? ගණක යන්ත්‍රය. හරි. වීජීය ක්‍රමයෙන් වර්ගජ සමීකරණ විසඳීමේදී පළවෙනියටම කරන්න ඕනේ දීලා තියෙන වර්ගජ සමීකරණය ax වර්ගය ධන bx ධන c සමානයි 0 යන සම්මත ආකෘතියට සකසා ගැනීම. මෙන්න මේ සම්මත ආකෘතියට හැදුවයින් පස්සේ අපිට a ගේ b ගේ සහ c ගේ අගයන් ආදේශ කිරීම තුළින් පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ගණක යන්ත්‍රය මේ සඳහා සකස ගන්න පුතේ ටියුට් එකේ තියෙන ඔබ ඒක දාගන්න. මෝඩ් එක තුන් පාරක් ඔබන්න ඕනේ. බලන්න ඔබ මාත් එක්ක ඉන්න මෝඩ් එක තුන් පාරක් ඔබන්න ඕනේ. ඊළඟ ඔබට තියෙන එක ඔබන්න ඕනේ. දැන් ඔබ දන්නවා ඔය කැලිකේ මැද්ද තියෙන පුතේ මෙන්න මේ වගේ පොඩි හුරුබූටි මේ වගේ හුරුබූටි නේම එකේ තියෙනවා මේ අතට මේව කැල්ලක් දාලා මේ අතර මෙහෙම තියෙනවා මේ අතර මෙහෙම තියෙනවා මේ අතර මෙහෙම තියෙනවා මේ හුරුබූටි බටන් එකක් ඒකේ තියෙන ලොකුම බටන් එක මේ කොන් දෙකෙන් චුටි කැල්ලක් කොහොම කපලා අයින් කළා වගේ තියෙන එක අතට අහුවෙන එක ඒක තියෙනවා හරි ඒකේ තියෙනවා කොපි කියලා තියෙනවා පේන තියෙන කොපි කියන එක නමුත් ඒකේ දාලා තියෙනවා රිප්ලේ කියලා නේ. ඔව්. කැපිටල් වලින් දී. right. මෙන්න මේ රිප්ලේ කියන බටන් එක ඔබ ඔබන්න ඕනේ දකුණු පැත්තට. right. ටියුට් එකේ ඒක දාලානේ. ඔයා රිප්ලේ කියන එක ළඟ මෙන්න මේ යතුර ඇඳගෙන මේ පැත්තේ ඊතලේ පාර කරන්න. ඒ කියන්නේ දකුණු පැත්ත එක පාර කරන්න. ටියුට් එකේ පිටු අංක 12 රිප්ලේ එක දකුණු පැත්තට එපුවා. දැන් අහනවා දෙකද තුනද කියලා අපි ඔබන්නේ දෙක. ටියුට් එකේ අතන ඇඳගන්න. හරි. right. ඔබට කියනවා ටියුට් එකේ මෙහෙම වර්ග සමීකරණයක නොදන්නා පදෙහි දර්ශකයේ දෙකට වඩා වැඩි නොවන අතර ax වර්ගය ධන bx ධන c සමානයි බිංදුව වර්ග සමීකරණයේ සම්මතාකාරය. මෙහි a b සහ c නියතයන් වන නමුත් a අසමානයි බිංදුව විය යුතුය. සමීකරණයේ bx හෝ c යන පද තිබීම අත්‍යවශ්‍ය නොවන අතර මෙවැනි සමීකරණ සූත්‍රයක් ඇසුරින්ද විසඳිය හැකිය. නේ හරි right. අපි ගමු ගානක් හදන විදිය. උදාහරණයකට ගමු. උදාහරණයකට ගමු පුතේ. මම දෙනවා උදාහරණයක්. උදාහරණයක් දෙන්න. right. 3x වර්ගය දාන 5x සමානයි 2x විසඳුම් සොයන්න. right. ටක් ගාලා හදන්න බලන්න. right. බලමුනේ. මේකේ එන්නේ 3x වර්ගය දාන 5යි සමානයි 2x මේ පැත්ත බිංදුව වෙනවා 3x වර්ගය ධන නෙමෙයි ඍණ 2x ධන 5 සමානයි බිංදුව. तर මේ කියන්නේ a මේ කියන්නේ b මේ කියන්නේ c a කියන්නේ 3යි b කියන්නේ ඍණ 2යි
c කියන්නේ 5යි. දැන් ඔබ කැල් එකේ ඇතුළත් කරන්න. a කියන්නේ 3යි සමාන b කියන්නේ ඍණ ලකුණ 2 සමාන c කියන්නේ 5. ඔබට එනවා උත්තර දෙකක් පුතේ. x1 සමානයි 0.3යි. ආයි නැවත සමාන ලකුණේ ගුවාම x2 සමානයි ඒත් 0.3යි ඉන්නේ. මේ උත්තර දෙක වෙනස් වෙන්න පුළුවන් නැත්නම් එකම උත්තරේ එන්නත් පුළුවන්. හරි. right. අපි එහෙනම් කැල් එකේ ගණන් මේ ටියුට් එකේ ගණන් දෙක තුනක් හදමු. ඔබ හදන්න ටියුට් එකේ මා මේ කියන ගණන් මාක් කරගන්නත් ගන්න. ටියුට් එකේ මම කියන ගණන් හදන්න. 15 18 20 5 15 18 20 ගණන් 4යි. ටක් ගාලා හදන්න පුතේ වැඩි වෙලා ගන්න නේතුව මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න. right. ගාන පස්වෙනි එක පුතේ මොනවාරි ප්‍රශ්නයක් තියෙනම් කියන්න මට. x වර්ගයේ ධන 5x ඍණ 14 සමානයි බිඳුව සරලම එකක්. a සමාන 1යි b සමානයි 5යි c සමානයි ඍණ 14යි. right. ටක් ගාලා ගහන්න පුතේ කැල් එකේ අගයන් ටික. ඔබට එතකොට x1 එනවා x2 එනවා. ඒ තමයි උත්තරේ. 1යි 5යි ඍණ 14යි. x1 2යි x2 ඍණ 7යි. මේ දැනට මේ ගණන් උගන්නගෙන යන්නේ මෙතනින් එහා ගියාම පුතේ වර්ගජ සමීකරණ කියලා වෙනම එන්නේ නැහැ. නමුත් වර්ගජ සමීකරණ ඇතුළත් කරපු ගණන් එනවා ව්‍යාපාර හා සම්බන්ධ කරලා. හරි. ලාභ එහෙම ලාභශ්‍රිත අලාභශ්‍රිත එනකොට මේව එන්නේ. එතකොට නැවත මට ඔබට වර්ගජ සමීකරණ විසඳන හැටි උගන්වන්න බෑ. හරි. ඒකයි මේ මූලික ටිකේ මේ ටික උගන්වගෙන යන්නේ. නිවාඩු දවස් ටිකනේ. ඒතර පොඩ්ඩක් හරි. පන්ති පටන් ගන්නකොට ඊළඟට ඊටු ටික හරි. right. 15 වෙනි ගාන පුතේ බලන්න. එකක් සුන්දරයි සුකුමාරයි 2x වර්ගය ඍණ 3x ඍණ 1 සමානයි බිඳුව කියනකොට ඔබට මැවිලා පෙනේ හඳේරුවේ ඡායාව වගේ පේනවා. a කියන්නේ 2යි b කියන්නේ ඍණ 3යි. ඒව ගන්න පුතේ ඍණ 3යි. හරි. c කියන්නේ වස්තුවේ a ඍණ 1යි. බලන්න. x1 x2 බලන්න උත්තර කීයද කියලා. a කියන්නේ 2යි b කියන්නේ ඍණ 3යිමයි අම්මා c කියන්නේ ඍණ 1යි වස්තුවේ. උත්තරේ x1 1.78යි x2 ඍණ 0.28යි. එපමණයි සදා විශ්වාසයි. බලන්න ඔබගේ උත්තර හරිද කියලා. හෝල් ක්ලාස් පටන් ගන්නවද සර්? ඔව් දෙනකම් බලන් ඉන්නේ. ඔයගොල්ලන්ගේ මූණ වල ටික බලන්න. ජනවාරි 25න් පස්සේ එහෙම අවසර දෙයි බලමු. අපිත් බලන් ඉන්නේ දෙනකම්. එහෙම නැත්තම් ළමයි සිනමා ශාලාවක් අරගෙන හරි අපි පන්ති පටන් ගන්නවා. ඒ ෆිල්ම් හෝල් කරන්න පුළුවන් නේ. හරි. ෆිල්ම් හෝල් පුළුවන් නේ. අපි ෆිල්ම් හෝල් එක හරි පන්ති පටන් ගමු. හරි. හිතන්න එපා. දැනෙන්න එපා අපි එහෙම කරමු. right. පුතේ 18 ඔන්න හිර වෙලා ඉන්නවා කට්ටිය. ඕනෙවල් ගණන් මතක නැති අය. x ධන 3 සමානයි 7 බෙදීම x. මර වැඩි. බෙදීම x නැති කරන්න දෙපැත්තටම ගුණ කිරීම x දානකොට 7 වරහන් අයින් වෙනවා පුතේ. x වර්ගයේ ධන 3x. එහෙනම් බිඳුව සමානයි x වර්ගයේ ධන 3x ඍණ 7. a සමානයි 1යි b සමානයි 3යි c සමානයි ඍණ 7යි.
x1 x2 මේවා චුට්ටක් ඉක්මනට හදාන්න පුතේ වෙලාව යන හින්දා අපරාධනේ a1 එක a කියන්නේ 1යි b කියන්නේ 3යි c කියන්නේ ඍණ 7යි x1 1.54යි x2 ඍණ 4.54යි බලන්න ඔබගේ උත්තර හරිද කියන එක චෙක් කරගන්න හරි අන්තිම ලාස් ෆයිනල් ගාන නේද අන්තිම ලාස් ෆයිනල් එක නේ පුතේ බලන්න 20 අන්තිම ලාස් ෆයිනල් එක දෙක බෙදීම x ඍණ 2 ධන 4 බෙදීම x ධන 1 සමානයි 3 නේ දැන් මෙතන ඔබට පේනවා පුතේ ඔබට පේනවා මොකක් නැද්ද වර්ගජ සමීකරණයක් පේන්නේ නැහැ වාට පේන්නේ නැති වුණාට මට මැවිලා පේන්නේ හඳේරුවේ ඡායා දෙක දෙපැත්තට දාලා මේක මෙහෙමනේ තමයි ඒ කියන්නේ මෙහෙමයි 2යි x ධන 1 ධන 4යි x ඍණ 2 සමානයි යට කැලල මෙයාගේ උඩට දෙනවා 3යි x ඍණ 2 x ධන 1 මේ ඔක්කොටම 3 පොදුයි ඒ නිසා සංගල වරහන හරිනේ වරහන් ඉවත් කරලා 2x ධන 2 ධන 4x ඍණ 8 සමානයි 3 එළියේ මේක මෙහෙම යන්නේ මොකද වරහන් ඉවත් කරනකොට x වර්ගය ධන x ඍණ 2x ඍණ 2 2x 4x එකතු වුණාම 6x ඍණ 6 සමානයි 3යි x වර්ගය ඍණ x ඍණ 2 actually because මට දෙපැත්තම 3ෙන් බෙදන්න පුළුවන් මෙලෝ 100ක් නැතුව x වර්ගයේ ඍණ x ඍණ 2 සමානයි මෙතන පුතේ මෙහෙම තියෙන්නේ ඔයාලට මෙහෙම දැම්මම වරදින්න පුළුවන් ඒ හින්දා මේ දෙන්නම 3ෙන් බෙදෙන්න ඕනේ එහෙම නැත්නම් පොදු සාධක එළියට ආවම බෙදන්න ඕනේ හරි කීයද 2x ඍණ 3 sorry 3යි ඔව් 2x ඍණ 2 හරි 3 ඉවරව 2යි හරි මේ පැත්ත බිඳුව කරමු x වර්ගයේ ඍණ x ඍණ 2 ඍණ 2x ධන 2 x වර්ගයේ ඍණ x ඍණ 2x කියන්නේ ඍණ 3x ඍණ 2කට ධන 2 අයින් වෙනවා එච්චරයි හරි නේද right එහෙනම් a1 කියන්නේ 1යි sorry a1 නෙමෙයි a 1යි b කියන්නේ ඍණ 3යි c කියලා එක්කෙනෙක් නැහැ c කියන්නේ බිඳුවයි එතකොට හරි නේද right b කියන්නේ ඍණ 3යි c කියන්නේ බිඳුවයි බිඳුව දාන්න ඕනේ x1 කියන්නේ 3යි x2 කියන්නේ බිඳුවයි right ඔන්න උත්තර ඔබ මේක ඉතුරු ගණන් ටික ගෙදරදී හදන්න වර්ගජ සමීකරණ ගණන් ටික අපි මුල් ටික කරා දර්ශක නීති කරලා තියෙන්නේ right ඔන්න අද එන්නේ හොඳ කොටසකට chart එකේ ෂෝක් ගණන් එනවා මේකේ මුලින් පොඩි ගණන් ටික හදලා යන්න ඊට පස්සේ chart ගණන් හදන්න ශ්‍රේණි වලින් එනවා පුතේ හරි මේ ශ්‍රේණි වලින් දාපු chart ගණන් ටික අවසානයේ තියලා ඇති මිශ්‍ර අභ්‍යාස කොටසේ සහ අතිරේක අභ්‍යාස කොටසේ අන්නේ ශ්‍රේණි ආශ්‍රිත ගණන් දාලා ඇති right හරි
ලියා ගන්න පුතේ මාතෘකාව අනුක්‍රම ලියා ගන්නවා මාතෘකාව අනුක්‍රම කියන එක. ගණන් ටික බෝඩ් එකේ තියෙන ගණන් ටික ඉවර කරලා. අනුක්‍රම මම මේ ටික චුට්ටක් ඉක්මනට කරේ පුතේ. ඔබට මේක කැල්කියුලේටර් එක ප්‍රැක්ටිස් කරගන්න විතරයි ඕනේ. මේ මෙහෙම ගාන දීලා එකපාර අහන්නේ කෙටි ප්‍රශ්න වල අහන වෙලාවල් තියෙනවා. නමුත් බහුතරයක් මෙහෙම අහන්නේ යා. මේ කැල් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්නයි මේ ගණන් ටික හදන්නේ. ලියන්න මාතෘකාව අනුක්‍රම. මුතු කැටවන්න අකුරු වලින් ලියන්න මේ මම ලියලා තියෙනවා වගේ. පුතේ අනුක්‍රම වර්ග දෙකයි. එකක් පළවෙනි එක සමාන්තර ශ්‍රේණි අංක දෙක ගුණෝත්තර ශ්‍රේණි. මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණිය ඔබට වැදගත් වෙනවා චාරිත්‍ර වලදී ව්‍යාපාරික ගැටලු විසඳන්න. හරි. නමුත් සමාන්තර ශ්‍රේණි දෙකම ඉගෙනගෙන යනකොට සමාන්තර ශ්‍රේණි ආශ්‍රිත ගැටලුත් එනවා. ඒ නිසා රයිට්. ඔබට දාලා තියෙනවා අනුක්‍රමයක ඇති පද කිහිපයක් අපට දී ඇති විටක සාමාන්‍යයෙන් ශ්‍රේණියේ සාධාරණ පදය අනන්‍ය ලෙස නිශ්චය කිරීම පහසුය. කෙසේ වෙතත් සාධාරණ පදය පහසුවෙන් සොයාගත හැකි අනුක්‍රම දෙවර්ගයක් ඇත. ඒවා නම් එක සමාන්තර ශ්‍රේණි දෙක ගුණෝත්තර ශ්‍රේණි. ඔබට කියනවා සමාන්තර ශ්‍රේණි කියන එක. එක් පදයක සිට අනෙක් පදයට යාමේදී නිශ්චිත වටිනාකමක් එකතු වීමෙන් හෝ අඩු වීමෙන් ගොඩනැගේ නම් එය සමාන්තර ශ්‍රේණියකි. ඔබ ඉඳගන්න නිශ්චිත වටිනාකමක් එකතු වීමෙන් හෝ අඩු වීමෙන් කියන තැනට පිටු අංක 17 යම් නියතයගයක් එකතු කිරීමෙන් ලැබේ නම් මෙය සමාන්තර ශ්‍රේණියක් ලෙසද අර්ථ දැක්විය හැකිය. මෙම නියත අගය සමාන්තර ශ්‍රේණියක පොදු අන්තරය ලෙස හඳුන්වන අතර එය D මගින් සංකේතවත් කෙරේ. උදේ D කියලා කියන්නේ common difference කියන හින්දා. D කියලා කියන්නේ common difference. ඔයාගේ ලියන පොතේ ලියා ගන්න සමාන්තර ශ්‍රේණි කියන එකේදී පොදු අන්තරය මේක හරිය වැදගත්. D common difference. common difference. මේ common difference කියන හින්දා තමයි D එක අරන් තියන්නේ. හරි. සමානයි මුල් පදය නොවන නෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදය. මේක දාලා කොටු කරලා දෙපැත්තෙන් එන වැදගත් වෙන බල්බලක් එහෙම දාගන්න. පොදු අන්තරය එහෙම නැත්නම් common difference D මුල් පදේ නොවන ඕනෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදේ. උදාහරණ එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් 7 11 15 19 තිත් 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 කි පොදු අන්තරය right D සමානයි මුල් පදේ නොවන ඕනෑම පදයක් ගත්තාම ඊට පෙර පදේ. 19 කියන කෙනා ගත්තොත් ඊට පෙර පදේ 15. දැකද? මේ 11 අඩු කිරීම 7 4යි. හෝ 19 ගත්තොත් 15 4යි ඔය. right? ඒතර පොදු පදේ කියලා කියන්නේ මුල් පදේ නොවන ඕනෑම පදයක් ඊට පෙර පදේ. 15 ගත්තොත් 11. right. ටක්වල දාගන්න පොදු අන්තරය කියලා දාලා මේක දාලා ටියුට් එකේ මේක හදලා තියෙන්නේ. ඔයාලා ලියා ගන්න ඕනේ. චුට්ටක් බලමු. බලන් ඉන්න චුට්ටක් මේක ගොඩ නැගිලා තියෙන විදිය. පළමු පදය
ඒද පොදු අන්තරය ඩීද පද ගණන එන්ද එන් වන පදය එන්ද වන සමාන්තර ශ්‍රේණියක අපි මෙහෙම සැලකුවොත් පුතේ ඔබ බලන්න පළමු පදය ඒ කියන්නේ මම යම T1 එයා හම්බෙන්නේ A දෙවන පදය ඒ කියන්නේ වස්තුවේ T2 A ධන D නේ A ධන D නේ තුන්වන පදය ඒ කියන්නේ පුතේ T3 A ධන 2යි D නේ අයන් හතරවන පදය ඒ කියන්නේ මම යම T4 ගන්න A ධන 3යි D දැන් මේ වාට මොකොත් අමුත්තක් නැද්ද මේකේ මේ බලන්න මට මෙයාගේ යට එක දිහා බලද්දී මෙයාගේ උඩ එක අමුත්තක් පේනවනේ දැකලාද මෙයාගේ යට 4 වෙද්දි උඩ 3 යට 3 වෙද්දි උඩ 2යි ඔය 2 වෙද්දි මුකුත් නැත්තේ නෑ මේ ඉස්සරහ එකක් තියෙනවා ඉස්සරහ තියෙන එක පෙන්නන්නේ නෑ ඊයකට එහෙම ලියන්නේ නෑ හොඳේ ගණන් දැන් නෑ වගේ මේ ඉස්සරහ එක පෙන්නන්නේ නෑ පුතේ එකේද්දි බිඳුවයි D කියලා වැඩක් නෑ එහෙමනම් මට මෙහෙම ගිහිල්ලා n වන පදය කියන එක ගත්තොත් tn කියන එක පුතේ මට කියන්න පුළුවන් a ධන n ඍණ එක වාරයක් d කියන එක මෙන්න මෙයාට අපි කියනවා සාධාරණ පදය එහෙම නැත්නම් සමාන්තර ශ්‍රේණියක මොන පදයේද පොදු පදය කියලා tn සමාන a ධන n ඍණ 1යි d හරි එහෙනම් මට කියන්න සමාන්තර ශ්‍රේණික 23 වෙනි පදය කොහොමද හොයන්නේ a ධන 22යි d යහන් උඩි හරි සමාන්තර ශ්‍රේණියක 9 වෙනි පදය මට කියන්න a ධන 8යි d පැහැදිලිද වෙලේ ඔබට මේක ඔළුවට දාගන්න එකේ වැදගත්කම තමයි පුතේ සමීකරණ හදද්දී ඔබට මෙහෙම කියනවා සමාන 8 වෙනි පදය 27ද 13 වෙනි පදය 42ද ඒතර 8 වෙනි පදය කියන්නේ a ධන 7යි d 13 වෙනි පදය කියන්නේ a ධන 12යි d right එහෙම ඔළුවට හිතන්න පුරුදු වෙන්න ඕනේ පැහැදිලිනේ right එහෙනම් ටියුට් එකේ පොදු පදේ දාලා තියෙනවා tn සමාන a ධන n ඍණ 1 වාරයක් d ඔයා ගන්න ඕනේ ඔතනින් ඕක නෙවෙයි හරි මොකද ගන්න ඕනේ 8 වෙනි පදය කිව්වොත් a ධන 7යි d කියන එක right ඔබ හදන්න right 13 සහ 14 කියන ගණන් දෙක පිටු අංක 19 13 සහ 14 කියන ගණන් දෙක පිටු අංක 19 ටක් ගාලා හදන්න හරිද ළමයි right ගිය සතියේ වීඩියෝ එකයි මේ සතියේ වීඩියෝ එකයි දෙකම බලන්න එතකොට ඔයගොල්ලන්ට කැල් එක පාවිච්චි කරන විදිය මම කියලා දුන්නා ඒක ටියුට් එකේ පැහැදිලිව දාලා තියෙනවා පුතේ මුලින් ඉඳන්ම කැල් එකේ මෝඩ් එක මාරු කරගන්න විදිය සමගාමී සමීකරණ වලට එනකොට කොහොමද හදාගන්නේ වර්ගජ සමීකරණ වලට එනකොට කොහොමද හරි
ඒ ටික විතරයි මූලික වශයෙන් කියලා දුන්නේ. ආයි කියලා දුන්නේ මතකයේ මකා ගැනීම. ඒ කියන්නේ මෝඩ් එකට දැම්මෙන් පස්සේ ඒ තියෙන data කොහොමද මකා ගන්නේ? ඒකට අලුතෙන් දාන්නේ කොහොමද කියන ටික කියලා දුන්නේ. හරි නේද? right. ඒ ටිකත් එක්ක බලමු. අර ගිය සතියේ ඒ ටිකට හිටියේ නැති වුණාම මේ සතියේ පොඩ්ඩක් අවුල්. හරි මොකද මම කැලේ කියන්නේ ටක් ගාලා හදන්නේ. අතින් හදන්න කියොත් පුතේ වෙලාව යනවා. මොකද අපි අතින් හදන්න උගන්වන්නෙත් නෑ මේකේ. හරි. ඒ නිසා චුට්ටක් මැත් තියෙන දවසට කොහොම හරි සම්බන්ධ වෙන්න බලන්න. හරි. right. 14 වෙනි ප්‍රශ්නේ. 14 බලන්න මයි දෙයියෝ. මම මේකවත් එනවද ලස්සනට කියලා. right. සමාන්තර ශ්‍රේණියක 12 වන පදය 128 වේ. නම් එහි 23 වන පදය 271කි. ඔන්න කාලවරෙන්කෝ දැන්. බලන්න රත්තරනේ. සමාන්තර ශ්‍රේණියක 12 වන පදය 128 වේ. අන්න මට 12 වන පදය කියනකොටම මගේ ඔළුවට මැවෙන්නේ මැවිලා පෙනේ හදේරුවේ ඡායා වගේ. එයාව මට පේනවා මෙහෙම. එයාව මට පේන පුතේ කොහොමද? ඔයාට පේන්නේ නැති වෙයි. ටික කාලයක් යනකොට පෙනෙයි. මුලදී එහෙම තමයි පේන්නේ නැහැ හරියට. ටික දවසකදී පේන්න පටන් ගන්නවා. එයාව මට පේනවා ඒ දාන්න 11යි d සමානයි 128. ආසයි අම්මේ. අන්න පළවෙනි සමීකරණේ බලන්න එන ලස්සන. ඊළඟ එක රත්තරනේ. මෙයා කියනවා එහි 23 වන පදය 271කි. මේ ඒ දාන්න 22යි d සමානයි 23 වන පදයනේ එකක් අඩු වෙන්නේ 22යි d සමානයි 271යි මෙයා දෙක. අන්න දැන් මට ලස්සනට ඇවිල්ලා තියෙනවා කවුද පුතේ? සමගාමී සමීකරණය. A1 B1 C1 A2 B2 C2 එනවෙන් එනවා උත්තරේ A සමානයි මෙච්චරයි. උත්තරේ එන්නේ පුතේ x සමානයි මෙච්චරයි y සමානයි මෙච්චරයි කියලා. මේකේ x කියන්නේ A y කියන්නේ d. right. දැන් ඔන්න කැලලෙක් ගන්න හැමෝම අතට මම කියන්නම් මේකේ මෝඩ් එක හදාගන්න විදිය. right. හැමෝම ගන්න කැලලෙක අතට. right. ළමයි කැලලෙක් ගන්න. මේක හදාගන්න ඕනේ ගිය සතියේ හිටපු නේ තියාත් මුලින් ඉඳන්. දැන් වෙන වැඩ නවත්තන්න. වෙන වැඩ නවත්තන්න. ගන්න කැලලෙක අතට. වෙනේව නවත්තන්න පුතේ. ඔන්න එනවා. right. මෝඩ් කියලා මෙතන on බටන් එකට මේ පැත්තේ තියෙනවා මෝඩ් කියලා බටන් එකක්. clear CLR එකත් එක්ක. ඒක තුන් පාරක් ඔබාන මෙලොස් යන්නේ නැතුව. තුන් පාරක්. දැන් ඔබෙන් අහලා තියෙනවා EQN MAT VCT. ඔයා එක ඔබන් එක. දැන් ඔබෙන් අහනවා අනක නවුන්ස් කීයද කියලා. නේ? අපේ මේකේ දන්නේ නැති පද තියෙන්නේ A සහ D දෙකයි නේ උදේ. එහෙනම් දෙක ඔබන්. right. දැන් ඔබෙන් අහනවා කැලලක දිහා බලන්න. A1 අහනවා A1 කියලාද පුතේ? මෙතන ඉස්සරහා මුකුත් නැහැ කියන්නේ එක ඔබන්න සමාන ඔබන්න. මාත් එක්ක කරන්න. එක ඔබන්න සමාන ඔබන්න. right. දැන් පුතේ අහන්නේ B1 කීයද වස්තුවේ? 11යි. 11 ඔබන්න සමාන ඔබන්න. C1 අහනවා 128 ඔබන්න සමාන ඔබන්න. A2 අහන පුතේ එක ඔබන්න සමාන ඔබන්න. B2 අහනවා 22 ඔබන්න සමාන ඔබන්න. නැවත C2 අහනවා 271 ඔබන්න සමාන. x කියන්නේ ඍණ 15යි.
ඒ කියන්නේ ඍණ 15යි. y කියන්නේ 13යි. ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? ශ්‍රේණිය ලියා දක්වන්න. එහෙනම් ශ්‍රේණිය කියන්නේ එම නිසා ශ්‍රේණිය ඍණ 15 ඍණ 2 ඒ 13ක් එකතු වුණාම ඍණ 2 වෙනවා. 11 24 30 ඔය පළවෙනි එකට උත්තරේ. රයිට්ද බලාගන්න එක. ඔබෙන් අහනවා 427 වන්නේ ශ්‍රේණියේ කුමන පදයේද? 427 සමානයි. ඒ දාන n ඍණ එක වාරයක් d කියන එක නෙමෙද? හරි. 427 ඒ කියන්නේ අපි දැක්ක ඍණ 15 n ඍණ 1යි මෙතන 13 13න් අයින් වෙමු 427 ඍණ 15 මෙහෙට ආවම ධන 15යි 13යි n ඍණ 13 7යි 5යි 12න් දෙක දැන් එකක් ඉතුරුයි 3යි 1යි 4යි 442 ඍණ ආයි ධන 13 සමානයි 13යි n 5යි 455 13න් බෙදනවා n සමානයි කියලා උත්තරයක් එනවා 35යි එම නිසා 427 යනු 35 වන පදයයි රයිට් නේ රයිට් දැන් පුතේ එහෙනම් n වන පදයේ සරලමාකාරයෙන් ලියන්න n වන පදයේ සරලමාකාරයෙන් ලියන්න කොහොමද එන්නේ tn සමානයි දැන් ඍණ 15 දැන් 13යි ඍණ 13යි දර n tn සමානයි 13යි n ඍණ 28 කියලා එන්න ඕනේ හරි නේද ඔබේ ඊළඟ එකට උත්තරේ මම ඔය පෙන්නන්නේ සුළු කරන tn සමානයි 13යි n ඍණ 28 කියලා උත්තරේ එනවා tn සමානයි ඍණ 13යි n ඍණ 28 කියන එක උත්තරේ එනවා හරිනේ රයිට් ලියන්න අනුමාත්‍රිකාව සමාන්තර ශ්‍රේණියක මුල් පද n හි ඓක්‍ය සෙවීම සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක මුල් පද n හි ඓක්‍ය සෙවීම පුතේ ටියුට් එකේ සූත්‍රයක් දීලා තියෙනවා. නමුත් ඒක මම පොඩ්ඩක් මොඩිෆයි කරලා දෙන්නම්. හරි. ලියන ඡේදයක් විදිහට සමාන්තර ශ්‍රේණියක සමාන්තර ශ්‍රේණියක මුල් පද n හි මුල් පද n හි මුල් පද n හි ඓක්‍ය සම්බන්ධ වෙන ඓක්‍ය සම්බන්ධ වෙන ගැටලු විසඳීම සඳහා
පහත එක් සූත්‍ර භාවිතා කළ හැකිය. මේ සූත්‍ර දෙක මම වෙන වෙනම දීලා තිබෙනවා පුතේ. අවසාන පදයේ දන්නා විට සහ අවසාන පදයේ නොදන්නා විට මේක හැඳින්වීම් ටික මම මෙහෙන් දෙන්නම්. ඒ කියන්නේ මුල් පදය. n කියන්නේ පද ගණන. sn කියන්නේ පද nහි ඓක්‍ය. ඓක්‍ය කියන්නේ එකතු. හරි. D කියන්නේ පොදු අන්තරය. L කියන්නේ අවසාන පදය. right ඔච්චරයි D. මේ ටික දාගන්න ටක් ගාලා. කියන උදාහරණයක්. කියන උදාහරණයක්. හරි. D නිෂ්පාදකයෝ D capital D නිෂ්පාදකයෝ ඔවුන්ගේ වාර්ෂික පිරිවැටුම පෙර වර්ෂයට වඩා රුපියල් මිලියන 3.5කින් සෑම වසරකදීම වැඩි වී ඇත. මෙහි 10 වන වසරේ මුළු පිරිවැටුම 10 වන වසරේ පිරිවැටුම රුපියල් මිලියන 36.5ක් නම් වසර 10 තුල ඔවුන් උපයන ලද මුළු පිරිවැටුම ගණනය කරන්න ඔබට දෙනවා පුතේ මිනිත්තු 5ක කාලයක්. හදන්න බලන්න. මිනිත්තු 5ක කාලයක් දෙනවා. බලන්න පුතේ අපිට කියනවා මොකද කියන්නේ?
එයා 10 වෙනි වසරේදී රුපියල් මිලියන කීයක් ගන්නවලුද? 36.5ක් ගන්නවා. ඒ කියන්නේ පුතේ T10 ඒ දන 9යිදී 36.5 මිලියන. එතකොට අපිට මේ T10 අයින් කරන්න පුළුවන්. ඒ දන 9යිදී 36.5යි. හරිනේ? මෙතන අපි D දන්නවා. සෑම වසරකම පෙර වසරට වඩා රුපියල් මිලියන 3.5ක් වැඩිපුර උපයනවා. එහෙනම් පුතේ මට මෙතන ගන්න පුළුවන් ඒ දන 9 ගුණ කිරීම 3.5 සමානයි 36.5යි. right? දැන් එහෙනම් ඒ දන 9 ගුණ කිරීම 3.5 කියන්නේ කීයද? කීයද? 9 5 45න් පහ දැම්ම 4ක් ඉතිරි 9 3 27යි 2යි 29.5යි. ඒ සමානයි බිංදුවයි 29යිද 5 9 45 9 45න් පහ දැම්ම 4ක් ඉතිරි 9 3 31.5යි 27යි 31යි 31.5 කීයක් ඉතුරුද එතකොට? 5යි. ඒ කියන්නේ රුපියල් මිලියන 5යි. හරිනේ? දැන් අපෙන් අහන්නේ මොකද්ද පුතේ? S10 අහන්නේ. මුල් අවුරුදු 10 තුල S10 සමානයි. දැන් මේ අවසාන පදේ දන්නවා. 10 වෙනි පදේ දන්නවනේ. නේද? එහෙනම් S10 සමානයි. n බෙදීම 2යි. ඒ දන l. මොකද ඒ දන්නේ නැතුව මුකුත් කරන්න බෑ. S10 සමානයි 10 බෙදීම 2 5 දන 36.5 10 වෙනි වසරේ අවදායම දන්නවා. S10 කියන්නේ මෙතන උත්තරේ දාන්න 36.5 එකතු කිරීම 5 ගුණ කිරීම 5 207.5යි රූ මී 207.5යි. එහෙනම් පළමු වසර 10 තුල ආදායම රුපියල් මිලියන 207.5යි. හරිනේ? පැහැදිලිද? right. එහෙනම් ඔබ තව එක ගානක් හදමු. ඒ જાතිය පොඩ්ඩක් එහෙම වගේ ගානක් ලියන්න තව උදාහරණයක්. ලියන්න තව උදාහරණයක්. එක්තරා ආයතනයක වාර්ෂික වියදම සෑම වසරකට වාර්ෂික වියදම පෙර වසරට වඩා කිසියම් නියත අගයක් කිසියම් නියත අගයකින් වැඩි වේ. මෙහි පළමු වසර 6 තුල මුළු වියදම
රුපියල් මිලියන 141ක් වූ අතර රුපියල් මිලියන 141ක් වූ අතර හයවැනි වසරේ වියදම රුපියල් මිලියන 36කි. පළමු වසර 10 තුලදී මොවුන් විසින් දරා ඇති මුළු වියදම කොපමණද? බලමු ළමයි. හදලා ඉවර නැතිනේ. ගාණි කියන්නේ කොහොමද? පළමු වසර 6 තුල මුළු ආදායම රුපියල් මිලියන 141යි නේ පුතේ. පළවෙනි වසර 6 තුල මුළු ආදායම රුපියල් මිලියන 141යි. හරිනේ? රයිට්ද? ඒක අපිට හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. මෙහෙම හිතන්නත් පුළුවන්. පළවෙනි වසරේ ආදායම A, දෙවෙනි වසරේ A ධන D, තුන්වෙනි වසරේ A ධන 2යි D නේද? එහෙම හදන්න පුළුවන්. හතරවෙනි වසරේ A ධන 3යි D, පස්වෙනි වසරේ A ධන 4යි D, හයවෙනි වසරේ A ධන 6යි D. මේ ටික ඔක්කොම 141යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි A ධන දීලා කීයද? 3යි 6යි 10යි 16යි D. 141යි. හරිනේ? රයිට්ද? ඊළඟ 6 වෙනි අවුරුද්දේ ආදායම රුපියල් මිලියන 36යි නේ. 6 වෙනි අවුරුද්දේ ආදායම කියන්නේ A ධන 5යි D කියන්නේ රුපියල් මිලියන 36යි. දෙවෙනි ගාන. හරිනේ? දැන් ඔන්න A හොයන්න පුළුවන් D හොයන්න පුළුවන්. A1 B1 C1 A2 B2 C2 උත්තරේ x සමානයි y සමානයි කියලා. x කියන්නේ A, B කියන්නේ y කියන්නේ D. කැල්ල එකේ ගමු පුතේ. මෝඩ් එකේ බුවා තුන් පාරක්. එකේ බුවා දෙකේ බුවා. right. A1 6යි. B1 16යි. C1 141යි. A2 1යි. B2 5යි. C2 36යි. x කියන්නේ 9.24යි. y කියන්නේ 5.35යි නේ. මේ ටික එකතු වැරදුනා. 16. හරි. 6යි 10යි 13යි 15යි 16යි. A 1යි 2යි 3යි 4යි 5යි 6යි. වැරදුනා. මෙතන 5යි D නේ. ඒකේ මම බැලුවේ. මෙතන 5යි පස්වෙනි වසරේ 5යි D. එතකොට මෙතන කීයද පුතේ? 15යි D. 5යි 9යි 12යි 14යි 15යි D. එහෙනම් කැලේ එකේ ගහමු. A1 6යි B1 15යි C1 141යි A2 1යි B2 5යි C2 36යි. x කියන්නේ 11යි. ඒ කියන්නේ A 11යි B 5යි D 5යි y කියන්නේ 5යි. හරිනේ? ඔයාට නැත්තම් තව හදන්න පුළුවන් ක්‍රම තියෙනවා.
ඇයි S6 හොයන්න පුළුවන් S6 141යි S6 සමානයි n බෙදීම 2යි a ධන l l දන්නෝ S6ක් දන්නෝ 141 සමානයි 6 බෙදීම 2යි a ධන 36 ඇයි 6 වෙනි අවුරුද්දේ ආදායම දන්නවනේ 3යි 3ෙන් බෙදනවා 4යි 5යි 6යි 14ට 3ෙන් ගොඩවල් 4යි 20කට 7යි සමානයි a ධන 36 ඍණ 36ක් දානවා a සමාන 11යි ඔය එතනින් හොයන්නත් පුළුවන් දැක්කද ඕන තැනකින් ඕන විදියකට දැන් එන ඉතුරු ටික හදාගන්න පුළුවන් නේ පුතේ එන හරිනේ කීයද එන්නේ උත්තරේ කීයද උත්තරේ එන්නේ රුපියල් මිලියන 335ක් එන්නේ S 10 නේ අහන්නේ රුපියල් මිලියන 335ක් එන්නේ right හරි එහෙනම් මේ ගණන් ටික ටියුට් එකේ ඒ ගණන් ටික හදන්න පුතේ පිටු අංක 19 වෙනකම් 19 වෙනකම් හදන්න ඊළඟ ටික අපි ගුණෝත්තර ශ්‍රේණිය ඊළඟ දවසේ ඉවර කරලා මූලික ටික ඉවර කරලා ඊළඟ චාර්ට් ආන්තිකය අධිකය ඒ ටිකට යන්න right අයිබෝවන් සියලු දෙනාටම පරිස්සමට ගෙවල් වලට වෙලා ඉන්න